समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। गौरवनीय महासंඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වත්නි, ඕගොල්ලන්ට මේ ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතයේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් නිදහස් වීම පිණිස අපට දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ආර්ය සත්‍ය ධර්මය අපි යම් විදිහකට හරි ප්‍රායෝගික කරගත්තොත් යම් ප්‍රමාණයක්වත් නිවැරදි විදිහට ඒක නිවැරදි විදිහට යම් ප්‍රමාණයක්වත් ප්‍රායෝගික කරගන්න ලැබුණොත් පින්වත්නි අපිට මේක බොහොම සාර්ථක වෙනවා. හැබැයි ඕගොල්ලෝ දකින්න ඕන මොකද මේ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙනවා. මේ ලැබුණු මනුස්ස ජීවිතයේ තුලදීම තමයි පින්වත්නි අපි මේ කටයුත්ත කරගන්න ඕන. හැබැයි දැන් දෙයක් තියෙන්නේ ඔබට මේ මනුස්ස ජීවිතය ලැබුණට පස්සේ මේ මනුස්ස ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැති එක පින්වත්නි. පුදුම වැඩේ කියන්නේ ඒක තමයි ඔබට තියෙන ප්‍රධානතම දේ. මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. ගොළුෙක්, බීරෙක්, මන්දබුද්ධිකෙක්, අංගවිකලෙක් එහෙම නොවි උපන්තන ලෙඩෙක් නොවි ඉන්න පුළුවන් මේ මනුස්ස ජීවිතය ලැබුණ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒ මනුසත් බව ලැබුණට ඒකේ ප්‍රයෝජනය ගන්නවද කියන එක තමයි පින්නන්නේ ඔබ නිතර මෙනෙහි කරන්න ඕන. දැන් අපිට පින්නන්නේ මේ දැන් ඔබ දන්නවා මේ මනුස්ස ජීවිතයේ අහිමි වෙන්න තමයි හැම දෙයක්ම අපිට තියෙන්නේ පින්නන්නේ. දැන් සමහර විටක පින්න ලෙඩක් දුකක් හැදිලා අපි මේ යන්න පුළුවන්. කැමරට ගන්න ආහාරය ආපත් වෙලා මේ යන්න පුළුවන්. ඒක හිර වෙලා මේ යන්න පුළුවන්. නැත්නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ දුර්වලතාව මත මේ යන්න පුළුවන්. සතුරු කරදර නිසා මේ යන්න පුළුවන්. ස්වභාවික ව්‍යසන නිසා මේ යන්න පුළුවන්. වාහන අනතුරු නිසා මේ යන්න පුළුවන්. මොන හරි විදියෙන් හරි තියෙන්නේ පින්වත්නි මේක අහිමි වීමේ සම්භාවිතාවයමයි. ඒකාතකින් පුදුමයි පින්වත්නි අවුරුදු 50කට ජීවත් වුණා කියන එක. දැන් ඇත්තට එහෙම බලන්නකොත් දැන් මොනවා හරි ගහක ගෙඩියක් වැටලා හරි අනතුරක් සිද්ධ වෙලා හරි හොර සතුරුන්ගේ අනතුරක් වෙලා හරි ස්වභාවික ව්‍යසනයක් නිසා හරි මොනම හරි ඩෙන්ගු මදුරුවෙක් විදලා හරි මොන හරි දෙයකින් මිය යාම තමයි මේකේ තියෙන්නේ. එහෙම නැතුව පින්වත්නි ඔබේ ආවුස ගත්තොත් දැන් 60ක් කිව්වොත් 50ක් කිව්වොත් 40ක් කිව්වොත් මහා පුදුම දෙයක් පින්වත්නි එච්චර කල් ජීවත් වුණා කියන එක. එහෙම හිතෙන්නේ නැද්ද? ඇත්තට මෙච්චර කාල ජීවත් වුණා කියන එක පුදුම දෙයක් නේ.
එක නහරයක් බ්ලොක් වුණොත් වැඩේ ඉවරයි. සමහර අය මේ උඳින් ඉඳපු කෙනා යනවා බාත්රූම් එකට ඇදගෙන වැටලා පිටිය ඇපුණ ඔළුව උඳ ඉවරයි. නිදා ගන්න ගිහලා ඇඳේ දිගහැරනවා ඇඳ පිට්ටමේ ඔළුව වැදිලා උඳ ඉවරයි. මේ මොන හරි විදිහකින් තියෙන ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇතුළට ගන්න හුස්ම ටික පිට කරන්න මත්තෙන් මහණෙනි මේ යන්න පුළුවන්. ඒ තරම් මේ මරණය අපිට එන වෙලාව නිශ්චිතව කියන්න බෑ. මේ මොහොතේ මේ ඉන්න අය හිතා ඉඳ වෙනකොට ඉවර වෙන්න පුළුවන්. බලන්න එතකොට එහෙම මැරෙනකොට දැන් බලන්නකෝ එතකොට ඕගොල්ලෝ මේ රස කරපුව ගෙනියනවද? එහෙම දන්නවද? ගෙනියන්න හම්බෙන්නේ නැහැ කියලා දන්නවද? දන්නේ නැහැ පින්වන්නේ. දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ එකතු කරන ටික තේරෙම ගෙනියන්න පුළුවන් කියලා. ඒ තේරෙම අරගෙන යන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. පින්වත් දැන් බලමු අවුරුදු 60 පැනපු කට්ටිය කෙනෙක් කියලා හිතන්නකෝ. 60 පැන්න ඉනකොටම පින්වත් කොපමණ කාලයක් ජීවත් වෙලාද බලන්නකෝ. ඇත්තටම. ඒකට 60 පැන්න කෙනෙකුට ඒගොල්ලෝ මේ එච්චර අවුරුදු ගාණක් මේක ආරක්ෂා කරගෙන හිටිය කියන එක තමයි පුදුම සහගත දේ. හැබැයි ඒ වුණත් 60 70 වෙච්ච කෙනෙකුටවත් හිතෙනවද මැරෙනවා කියලා? නැහනේ පින්වත්නි. දැන් කවුරු හරි කෙනෙක් මැරුණයි කිව්වොත් ඒක පුදුම සහගත දෙයක් නෙමෙයි. පුදුමෙන් කියන්න ඕන ඕගොල්ලෝ මේ අවුරුදු 50ක් විතර අනේ බලන්නකෝ අවුරුදු 51ක් වෙනවා වයස තවම ඉන්නවනේ කියලා එහෙමයි කියන්න ඕන පින්වත්නි. දකින්න ඕනේ එහෙම එච්චර වයසක් තියෙනවා තවමත් ඔබ ඉන්නව කියන එක දකින්න ඕන. ඒ තරම් භයානක ජීවිතයක් එක තමයි දැන් මේ පරිහරණය කරන්නේ. හැබැයි එතකොට පින්වත්නි දැන් මේ අන්න එතෙක් කල් හරි ඉන්න ලැබුණේ අපි සසරේ කරපු බොහෝ පුණ්‍ය කර්ම නිසා. සීලාදී ගුණ ධර්ම නිසා. ඒ නිසා වැඩි වැඩියෙන් සීලාදී ගුණ ධර්ම රකිමින් සිතත් ආරක්ෂා කරන්න. වෙන මොනම දෙයකින්වත් පින්නන්නේ අපිට රැකවරණයක් නැහැ. අද අපිට මේ යමක්කමක් තියෙන්නේ මේ පෙර සසර දීපු නිසා. ඒ දීපු දේවල් අපිට ලැබෙනවා. එතකොට තමන් ඒවම උපාදාන කරගන්නේ නැතුව මොකද ඒව උපාදාන කරත් නැතත් අපිට යන්න වෙනවා. ඒ නිසා අපිට ඒක උපාදාන කරත් යන්න වෙනවා උපාදාන නොකරත් යන්න වෙනවා. දැන් ඔබට මොකක්ද වෙලා තියෙන්නේ? දීපුව ලැබෙනකොට ගේ දොර දාලා ඉන්න හිතෙන්නේ නැහැ. ඒ ටික බලාගෙන ඔය ඉතින් වටපිටේ කර කැවි ඉන්නවා. ඔය එක්කෙනෙක් කියලා මට කියනවා ඒ අයිය කෙනෙක් මරනලු ඊයවිල කියනවා මේ නිකාම මේ වත්තේ මල් පැල ටිකක් හිටපු ගාම එහෙම නහර පිපිරවලු එහෙම ඉවරයිලු. දැන් ඔබ කල්පනා කරනවා මෙතෙක් 50ක් 60ක් වෙලා තාම ඔබේ නහරය පිපිරුවේ නැති එක පින්වන්නේ. දැන් ඊළඟ තප්පරේ එහෙම වෙන්න පුළුවන්. එතකොට ඊට මෙහාදී කරගත යුතු දෙයක් තියෙනවා. ඊට මෙහා දැන් පින්වන්නේ ඔබ
පින්දහමුත් කරන්න. ඒ වගේම ඒ කරන අතරේ සංස්කාර සකස් වෙනවද කියන එක දකින්න. දැන් ඕගොල්ලෝ මේ ජීවිතේ ඉන්නකොට පින් අනුමෝදන් වෙනවද නැද්ද? වෙන කාටවත් දැන් පින්නන්නේ මිනිස්සයන්ට පින් අනුමෝදන් කරව දැන් පින් අනුමෝදන් කරවන්නේ කාටද? මිය ගිය අයට. දැන් මේ ඉන්න කෙනෙකුට පිනක් කරලා අනුමෝදන් කරන්න කිව්වට පස්සේ එයාට මේ මනුස්ස ලෝකේ ඉන්නව නම් එයා පින් කරලා නෙමෙයි හැවිත් තියෙන්නේ. හැබැයි අපි විසින් මොකද කරන්නේ? කරන දෙයක් දිහා බලලා අපි අනුමෝදන් වෙන්නේ නැද්ද? හොඳයි සතුටුයි කියලා අනුමෝදන් වෙන්නේ නැද්ද? අනුමෝදන් වෙනවා. එතකොට අන්න දැන් අපි දුමු දානයක් දුන්නා. ඕක දිහා බැලුවා. ප්‍රසාද ජනකයි, සතුටු ජනකයි. දැන් ඉතින් මේ පින අපි අනුමෝදන් වෙන්නේ නැද්ද අපේ හිතෙන්? අනුමෝදන් වෙනවා. එතකොට ඒ වගේම ඕගොල්ලෝ පව් අනුමෝදන් වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? කවුරු හරි කෙනෙක් කාට හරි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් කළොත් මොනෝ හරි අකරතැබ්බයක් කළොත් හිංසාවක් පීඩාවක් කරොත් එහෙම එකක් ඇවිල්ලා ඔබට කිව්වොත් ඔබ අනේ යසයි නියම වැඩේ කියලා අනුමෝදන් වෙන්නේ නැද්ද? දැන් මං කියන එක තේරෙන්නේ නැද්ද? දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් දැන් අපි දානයක් දුන්නා හරි ශ්‍රද්ධාවන්තව ලොකු දානයක් දුන්නා හරි වටිනවා කිව්වොත් අනේ සාදු අනේ කොච්චර දෙයක්ද බොහොම හොඳයි එහෙම ඒවම කරන්න අපිටත් කියන අපි උදව් කරන්නම් කියලා එහෙම කියනකොට ඒකට ගැළපිලා යනවද නැද්ද? ඒ කියන්නේ එකතු වෙනවද නැද්ද? එතකොට අනුමෝදන් වෙනවද නැද්ද? අනුමෝදන් වෙනවා. ඒ වගේම තව කාට හරි කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් එහෙම කරාට පස්සේ ඒක ඇවිල්ලා ඔබට කිව්වට පස්සේ අනේ යසයි නියම වැඩේ ඔක් කරන්නම තිබිච්ච එක මටත් කියනවා මම මොනවාරි දෙයක් කරනවා කියලා අනුමෝදන් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔබ දැන් බැලුවොත් ඔබ වැඩි අනුමෝදන් වෙලා තියෙන්නේ පින්ද පවුද? ඔන්න පේනවද? ඔබ දැන් ඔබ හිතන්නේ බලන්න පුදුම වැඩේ මේ පින්න මේ සරල කරුණු වගේ බැලුවා මේ ඔබ කරන හැටි බලන්න. දැන් දානයක් දුන්න ගමන් උදව්පකාරයක් කරා ගමන් ස්වයංනාංශ නමකට බෙහෙත්තිය කරන් දුන්නකො අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. ගිලම් වෙච්ච කෙනෙකුට උපස්ථානය කරොත් අනුමෝදන් වෙනවා. හොඳයි සතුටුයි ප්‍රසාද ජනකයි. හැබැයි ඒක අනුමෝදන් වෙනවා පිනක් රැස් වෙනවා. දැන් කවුරු හරි කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් කරාට පස්සේ ඒකත් අනේ යසයි කියලා කියනවා නම් දැන් ඔබට තේරෙනවද මේ අනුමෝදන් වෙනවා කියලා? ඒ පව අනුමෝදන් වෙනවා කියලා තේරෙනවද? තේරෙන්නේ හැබින්නන්නේ. ඇත්තටම තේරෙන්නේ නැහැ. බුදුම වැඩනේ පිළිඳ එකම සයිට් එකෙන් දැන් ඔබ එක පැත්තක් මැරිලා ඔබේ. මේ ඇත්තටම මට හිතෙන්නේ එක සයිඩ් එකක් නෑ නේ පින්වන්නේ. දැන් පින් කරන දැන් සාමාන්‍ය සමස්තයක් විදිහට ගියාට පස්සේ දැන් පිනක් කළොත් ඒකේ විපාකේ පැත්ත බලනවානේ මේව ලැබෙනවා මේ බලන. දැන් පව කලන් පස්සේ ඒකේ විපාකේ සතර අපාය නිරේ යන්න වෙනකොට ඒ පැත්ත බලන්නේ ඒ සයිඩ් එකේ බල්බේ ගැහිලා. ඒ බල්බේ ගැහිලා මේක වෝල් ටික තමයි 500ක විතර වෝල් 500ක විතර බල්බයක් මේකට දාලා තියෙනවා. ඒකත් හැබැයි දුර විහිදලා යන මේ ෆෑෂ් ලයිට් එකක් වගේ එකක් තමයි මේකට වැදිලා තියෙන්නේ. මේකට ෆෑෂ් ලයිට් එකක් වගේ වැදිලා. අරකට කෙලින්ම වොට් 5ක විතර බල්බයක් දාලා ඒකෙත් ෆිලමන්ට් එක ගැහිලා. පුදුම වැඩේනේ පින්වත්නි. කවුද මේ ඒකාන්තයක් මරලම දැන් මේ ඕගොල්ලෝ දැන් ඇත්තටම පැරලයිස් වෙලා නේද? එක පැත්තක ඒ පැත්තේ ආදීනවේ දකින්නෙත් නෑ, ඒ පැත්තේ දුක දකින්නෙත් නෑ, ඒ පැත්තේ විපාක දකින්නෙත් මේ පැත්තේ විතරයි. දැන් ආදීනවේ දැන් පින්නන්නේ දානක් දෙන්න, කෙනෙකුට උදව්වක් කරන්න, ඒක ආනිසංසයි. දැන් ඒක ගැන කියනවා අනේ අරයා ලෙඩ වෙලා හිටියා, අපි යාට කැම ටිකක් කරන් දුන්න නෑවුව, බෙහෙත් ටික කරන් දුන්න, කොච්චරද? දැන් ඒක කියනවා අනේ හොඳයි. දැන් ඒ වගේ ඒක කියනවා හොඳයි. දැන් ඒකට දැන් අහන් හිටපු කෙනෙක් හිටියොත්
අනේ කොච්චර දෙයක්ද ඇත්තට ලොකු දෙයක් කියලා කියනවා. දැන් තව කෙනෙකුට දැන් කරදරයක් කරපු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා කියනවා මම එයාට කිව්ව දෙකක් ආයින්නේ මේම තමයි. නියම වැඩේ. එතකොට ඔබ දකින්නවද දැන් මේ එයත් එක එකතු වෙනවා කියලා. එතකොට ඔබේ හිතේ දන්නේම නැතුව දැන් ද්වේෂයක් සකස් වෙනවා කියලා දන්නවද? දැන් එතකොට අකුසල සංස්කාර රැස් වෙනවා කියලා දකින්නවද? ඉතින් අර මිනිස්සයා පාප කර්මයම කරලාවිල්ලා ඒ පාප කර්මය ඇවිල්ලා ඔබට කියනවා පොඩි හෙල්ප් එකක් දෙන්න අනුමෝදන් වෙන්න. මේ පාප කර්මයට අනුමෝදන් වෙන්න. කියන එක තේරෙන්නේ නැද්ද? දැන් පින්වත්නි අරක්කු අර මේ විවෘතේ අහලා තියෙනවනේ නිරේ ගිහින් උපදිනවා. ඉපදිලා ආවිලා ඒ කර්ම ටික ගෙවිලා ආවට පස්සේ මහණෙනි කාලයක් ගිහින් ආවට පස්සේ එනවා කොහෙද? මෙහි. මෙහි කියන්නේ කොහෙද? කිතුල් කොටේද? තරමල්. මේ කොහෙද? මනුස්ස ලෝකේ. තරමල්. මනුස්ස ලෝකේ ආවට පස්සේ මහණෙනි එයා මන්ද බුද්ධිකයි කියනවා. ආවට පස්සේ එයා මන්ද බුද්ධියයි කවුද? මත් වතුර මදයට හා සුරාවට හේතු වෙන දේ පානය කරපු කෙනා. හැබැයි දැන් ඕකට හෙල්ප් කරපු අය ඉන්නව නේද? දැන් ඒ කියන්නේ සයිඩ් හෙල්ප්, රිජු හෙල්ප් එක ඒ කියන්නේ කෙලින්ම යන් කියලා බොන්න එක්කරන් ගිහිපු කෙනා, බයිට් ටික හදලා දීපු කෙනා, අනේ පොඩ්ඩ වැඩි එපා පොඩ්ඩක් ගන්න කියපු කෙනා, මේ මොකද්ද කොල්ලෙක් නේ ඩිංගක් ගන්නකො කියලා කියන එහෙම කියන කෙනා, එතෙන්දී ඔක විකුණන කෙනා, බිස්නස් කරන කෙනා, ගෙනහලා දැන් මේ බොන්න කියලා විකුණන කෙනා ඉන්නෝනේ. ඉතින් ගෙනහත් දැන් සමහර අයට එක උත්සව වලට ගියාම පස්සේ ගෙනහල්ලා දෙනවා තවත් සමහර අය ඒ මිනිස්සේ ගේන කෙනා බොන්නේත් නැහැ. අනිත් කෙනාට ගෙනහල්ලා දෙනවා හොඳ මේකෙන් කියලා. ඉතින් එහෙම අය ඉන්නවද නැද්ද? ඉන්නවා. අන්න එතකොට ඒගොල්ලෝ බොනවද? නෑ. ඒගොල්ලෝ බොන්නේ විකුණනවා. ඒගොල්ලෝ බොන්නේ ගෙනහත් දෙනවා. ඒක දැන් ගෙදර නෝන බොන්නේ නැහැ බයිට් එක හදලා දෙනවා. එතකොට ඒ ටික කරනවා. දැන් අරතෙන්දී අරකට හෙල්ප් කරනවද නැද්ද? දායක වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. අන්න එතකොට එයාලට ලැබෙන කර්ම විපාකෙ මොකද්ද? එයාලා ගිහින් නිරේ උපදිනවද? අනේ නෑ. එයාලා සතර පාය යන වරකට සහයෝගය දුන්න හිතා. හැබැයි ගිහිල්ලා අච්චර විශාල කර්ම අකුසල කර්මයාලට එන්නේ අරේනේ වැඩේ කරන්නේ. හැබැයි ඊට පස්සේ අරගොල්ලෝ අරයත් සතර පාය උපදිනවා දෙන්නම. හැබැයි ඉපදිලා එයා මෙහි ආවට පස්සේ අන්න එයාලට වෙන දෙයක් තියෙනවා පින්නවද? මොකක්ද දන්නවද? දැන් අම්මයි තාත්තයි දෙන්න හොඳයි. දරුව මන්ද බුද්ධිකෝ ඉපදිලා නැද්ද? ඉපදිලා නැද්ද? මන්ද බුද්ධික දරුව ඉපදිලා නැද්ද? ඉපදිලාද? ඇයි දැන් එතකොට අම්මා තාත්තා දෙන්න බීපු අයද නැති අයද? නැති අය. හැබැයි මේ ජෝඩුවම බොන අයට උදව් කරා. ඒ කියන්නේ මන්ද බුද්ධිකෝ ඇතිවීම සඳහා වැඩ කටයුතු කළා. දැන් ඒ නිසා මේ දෙන්නට දැන් මන්ද බුද්ධික දරුවෙක් ලැබුණා. හැබැයි එයාලා බීපු නැති නිසා එයාලා මන්ද බුද්ධික උනේ. දැන් මේ දෙන්න මුළු ජීවිතේ මර වෙනුවෙන් කැප කරන්න ඕනද නැද්ද? කැප කරන්න ඕන. කැප කරන්න ඕන මුළු ජීවිතේ මර වෙනුවෙන් කැප කරන්න ඕන. දැන් බලන්නකෝ දැන් මං කියන එක තේරෙන්නේ නැද්ද? දැන් ඕගොල්ලෝ එහෙම මේ ඕගොල්ලෝන් ගෙවල් වල දැන් මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් ඊළඟ දැන් මෛත්‍රී බුදුහාඳුන මුණ ගැහෙන එකමවත් යන මනුස්ස ලෝකවලත් ගියොත් දැන් ওই අවුරුදු ලක්ෂ ගානට දැන් ඒ ආවොත් දැන් සමාජයට ඉදිරියේ එහෙම දරුවෝ මන්ද බුද්ධික වෙලා එන ඒවා එහෙම කරලා නැද්ද? දැන් ඔබට දරුවෝ නෙමෙයි දැන් අර කරපු කෙනෙක් තමයි උතෙන්ට කර්ම විපාක අනුව එන්නේ. ආවට පස්සේ දැන් වගකීම තියෙනවද නැද්ද? අනේ මගේ දරුවෝ මන්ද බුද්ධිකයි. දැන් ඕක දාලා යන්න හම්බෙන්නේ නැහැ. බලන්නකො පින්නන්නේ මේ විදිහටම එන හැටි. දැන් ඔබ ඔය විදිහටම බලන්න ප්‍රාණඝාතයට උදව් කරන්නේ නැද්ද? දැන් සමහර අය ඉන්න ප්‍රාණඝාතේ කරන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතයට අවියාවුද ටික සපයනවා, මරපන් කියනවා, ඒ සහයෝග ටික එහෙමම දෙනවා. ඉතින් සත්තු එතෙන් අනිත් කෙනා සත්තු මරනවා. දැන් එතකොට වෙන්නේ මොකද්ද? දැන් මරපු කෙනාට දැන් අපි සත්තු මර ප්‍රාණඝාතේ කළා. කළපු කෙනාට විපාක තමයි සතර පාය ගිහිල්ලා උපදිනවා. ඉපදිලා ඒ කර්ම ටික ගෙවලා එනවා කලකදී කොයි හරි කලකදී එන්න පුළුවන් මනුස්ස ලෝකෙ. ඒ ආවට පස්සේ ආන්න එයාලගේ ඒව තමයි පින්නන්නේ අංග ශරීර අංගෝපාංග සමහර ඒවා අඩුයි. එතකොට තවත් සමහර අයගේ මෙහෙට ආවට පස්සේ තියෙන අංග කැඩිලා යනවා.
අතපය නැති වෙලා යනවා, කකුල් නැති වෙලා යනවා, ඇඟිලි නැති වෙලා යනවා, එක එකම නැති වෙලා යනවා. ඒ කොටස් වශයෙන් වෙච්ච අයට ප්‍රාණඝාතයේම ඍජුව වෙච්ච අයට වෙන්නේ මොකද්ද? එයාලා මැරිලා අඩු වයසින් මැරලා නෑ. අරගොල්ලෝගේ ජීවිත අවසාන දක්වා ඉන්න දුන්නේ නැතුව අඩු වයසින් අයින් කරපු නිසා මේගොල්ලොන්ගෙත් අඩු වයසින් ඉවත් වෙලා යනවා. හැබැයි ඉවත් වෙලා යනවා. ඒ යන්නේ වැඩේ කරපු කෙනාට උදව් කරපුවා ඉන්නවනේ. උදව් කරපුවා ඉන්නවනේ. එතේ උදව් කරපු කෙනාට එහෙම දේ වෙන්නේ. උදව් කරපු කෙනාට මොකද වෙන්නේ? ආන්න දැන් එයාට උපදින දරුවෙක් කියලා හිතන්නකෝ. උදව් කරපු කෙනාත් සතර අපායවල ඉපදී ඔන්නා මනුස්ස ලෝකෙට. ආවට පස්සේ දැන් ආන්න එයාලට දාව උපදිනවා දැන් දරුවෙක්. එතකොට දැන් මෙයා පෙර සසරේ ප්‍රාණඝාතයට උදව් කරපු කෙනෙක්. දැන් උදව් කරපු කෙනෙක් නිසා දැන් ඔන්න උපදිනවා ඇවිල්ලා එවැනි එකෙක්. ඉපදුනා දරුවා අඩු වයසින් මැරලා ගියා. දැන් එතකොට මුළු ජීවිතේ මඩන්නේ නැද්ද? මුළු ජීවිතේ විඳවන්නේ නැද්ද? විඳවනවා. දැන් එතෙන්ද ඒ කරපු කර්ම වලට විපාකද නැද්ද? විපාක. දැන් එතකොට ඒ ආන්න එහෙනම් ඔබ ওই විදිහට හිතන්න, ඔබ නුවණින් හිතන්න පින්නන්නේ. එතකොට එහෙම දකිනකොට ඔබ හිතන්න කොපමණ පින්වත්නි ඔබ පින් අනුමෝදන් වෙන ඒවද සාදු කියලා තියෙන්නේ පව් වලට එකතු වෙලා යන ඒවද? බලන්නකො වෙන්නේ. දැන් එක උපාසකම කෙනෙක් අදිසින් ඇවිල්ලා කිව්වොත් මම නම් ගෙදර මිනිහට බය නැහැ, මම නම් එකක් කිව්වොත් දෙකක් කියනවා. ඉතින් අනිත් එක නම එහෙමම ඉඳපන් අක්කේ. එහෙමම තමයි. පොඩ්ඩක්වත් අඩිය පස්සට ගන්නම එපා. දැන් එතකොට දැන් අකුසල කර්මේ සමාදම් වෙනවද නැද්ද? දැන් මේ මිනිස්සු මේ අයිනකින් නම් මේ කිරන්නේ. බලනකොට මේ මිනිස්සු ගෙදර මිනිස්සුන්ට බනින්න කෙනෙකුත් නෙමෙයි, මේ බොහොම හොඳින් ඉන්නේ. අනේ හොඳයි කියලා අනුමෝදන් වෙනකොට ආන්න බලන්න විශාල අකුසල කර්මය රැස් වෙනවා පින්වත්. එහෙම මොනවා හරි දෙයක් කියනනම් ඒකට එකතු වෙන්න ඕනේ. අනේ ඔය අපිට කතා කරන්න එපා. ඔයා කරගත්ත එක ඔයා අරගෙන යන්න. මේ දැන් ඕගොල්ලන්ට අනුමෝදන් ඕගොල්ලන්ට කීමෙන් ඕගොල්ලන්ට සංස්කාර සකස් කරන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ පිනවදී හරි පිළිවෙලින් හරි පරිස්සමෙන් තමයි මේක පරිහරණය කරන්න ඕන. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මෙහෙම ඒ දණ්ඩක් තියෙනවා ලොකු මේ ගඟකින් එගොඩ වෙන්න. ඒ දණ්ඩක් ටිකක් දිගයි, එකම දණ්ඩයි, ලොකු ගඟකින් යන්න තියෙන්නේ. විශාල සැඩපහරක් තියෙනවා ගඟේ. කිඹුල්ලුත් ඉන්නවා කියලා හිතන්න. දැන් එතකොට ඔබට මෙතරින් එතරට යන්න ඕන. ඒකේ සාමාන්‍යයෙන් යනවා. දැන් යන්න ඕන. දැන් යනවා. දැන් යනකොට ඔබ කොහොමද යන්නේ ඔගේ? සින්දුවක් අහගෙන ෆෝන් එක අර හලෝ කියාගෙන ඊයර්ෆෝන් එක හරි කනේ ගහගෙන එහෙමද යන්නේ? දැන් ඔබට එමර්ජන්සි මේ හදිසිම කෝල් එකක් එනවා. හදිසි කෝල් එකක් එනවා. දැන් සාක්කුවේ ෆෝන් එක තියෙනවා. හදිසි කෝල් එකක් එනවා. දැන් ඒක අරගෙන හලෝ කියා යනවද? එහෙම යනවද? ඇයි එහෙම කියන්නේ නැත්තේ? එහෙම පොඩ්ඩක් හැරුණොත් මේ පැත්තට ගඟට වැටෙයි. වැටුනොත් ගහගෙන ගිහිල්ලා මැරෙනවා, නැතත් කිඹුල කාලා මැරෙනවා. ඒක නිසා කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒක නිසා දැන් පිටිපැත්තෙන් ඉඳගෙන කවුරු හරි කෙනෙක් අපි දැන් ඔයගොල්ලෝ ටිකක් මැද හරියට ගිහලා යාළුවෙක් පිට මෙහා ඉඳගෙන දැන් අපුටි ගහලා කතා කරනවා අක්කේ පොඩ්ඩක් ඉන්න මෙහෙම කියලා බලනවද හැරිලා? බලනවද? ඇයි බලන්නේ නැත්තේ? වැටුනොත් මැරිලා යයි කියලා. එතකොට අන්න බලන්නකො පින්වත්නි. එහෙනම් දැන් ඔබ කොච්චර ඔබ මේ රැක ගන්න උත්සාහ දරනවද? ඔබේ ජීවිතේ ඔබ මැරෙන්න කැමති නෑ. එහෙනම් අනුන් මරණ එකත් හොඳ. ඒ අයත් ඔය වගේද නැද්ද? ආන්න ඒ වගේ. එහෙනම් ඒ වගේ හැබැයි මම මේ පැත්තට නෙමෙයි දැන් මේ පැත්තට කියනකොට කතාව වෙනස් වෙනවා. මම දැන් මේ අනුශාසනාව ඔබට කරන්නේ දැන් ඒ තරම් ඔබට මේ මනුස්ස ජීවිතය හැරෙන්න දැන් හදිසි කෝල් එකක් එනවා.
සමහරට දරුවෝ ලෙඩ වෙලා හරි නැත්තම් ගෙදර කෙනෙක් මාරාන්තික වෙලා තුරු මැරිලා කියලා පණිවිඩෙත් දන්නෙත් නැහැ කියන. හැබැයි මොන එක ආවත් ඔබ ආන්සර් කරන්නේ මේ සාක්කුව අත දැම්මොත් අන්බැලන්ස් වුණ හැටියට ඔක් ගාලා වැටෙන්න පුළුවන්. මේ බැලන්ස් එකේම යනවා. දැන් එතකොට ඇයි වැටුනොත් කිඹුල කයියෝ ගහගෙන ගිහලා මැරෙයි කියලා බයට. දැන් ඔබ මේ සංසාර ගමනේ මේ මනුස්ස ජීවිතයේ මේ අවුරුදු 60 70 යන්නේ ඔය වගේ බැලන්ස් එකේද? දැන් මේ අවුරුදු 70ක් 80ක් මේ ගමන යනව නේද? මේ යනව නේද? ඔව්ද නැද්ද? දැන් ඔබට සුවර්ණේ මෙතනින් පහලට වැටුනොත් කිඹුල්ලෝ ඉන්නවා ඒවා ඉන්නවා ගහගෙන යනවා කියන සතර අපායේ යයි කියන එක සුවර්ණේ එහෙ යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතත් ඉපදීමම දුකයිනේ. දැන් ඒ ජරා දුකට ඇදගෙන වැටෙනවමනේ පින්වත්නි. දැන් මෙතනින් පහලට එතකොට ඔබ මේ ගමන යනකොට එහෙම සීරුවෙන්මද යන්නේ? අනුන්ගේ එමර්ජන්සි කෝල් නෙමෙයි සාමාන්‍ය කෝල් එකක් ආවත් එන්න ඕනේ ඔබම ගන්නෙ නැද්ද? අරගෙන අර මගුල තියෙන්නේ කවද්ද, අර උත්සවයේ තියෙන්නේ කවද්ද, අර දානේ තියෙන්නේ කවද්ද, අර පාටියේ තියෙන්නේ කවද්ද කියලා හොයා යන්නේ නැද්ද? අනුන්ගේ මල ගෙදර තියෙන්නේ කවද්ද කියා හොයා යන්නේ නැද්ද? තව කෙනෙක් අප්පුඩි ගහලා කතා කරන්න ඕනේ නැහැ මේ පැත්ත හැරෙන්න කියලා යන කට්ටියට ඔබ අප්පුඩි ගහලා කතා කර ඔබේ ගමන නතර කරගන්නේ නැද්ද? බලන්නකො පින්න බුදුහාඳුරෝ ඒකයි කිව්වේ සතකින් පහර කාපු කෙනා ඒ සතේතුව ඒ පහර කාපු කෙනා ඒ තුවාලේ සනීප කරන්න උත්සාහ දරන වගේ මානෙනි ආරි සත්‍ය අවබෝධය සඳහා උත්සාහ දරන. දැන් එතකොට ඕගොල්ලෝ පින්වන්දි බලන්නකො මොකද්ද කරන්නේ කියලා. මෙච්චර භයානක සසරක මේ යන්නේ. ඉතින් මේ ගමන සසර බියකුරුයි කියලා අපිට පෙන්නනවා මේ සැඩපහර සැරයි. මේ ඉන්නව කිඹුල්ලු මුන් අල්ලගෙන කනවා කියලා අපිට කියලා දෙනවා. කියලා දෙද්දි කෙනෙක් අරක ගිහිල්ලා ඩාන්ස් දානවන. උඩපනිනවන. ඒකින්දගෙන Facebook යනවන. දැන් ඕගොල්ලෝ ඒක යන්න ගියොත් ඒකින්දගෙනත් යයි Facebook. ඒකින්දගෙනත් අර ටෙලිනාටි ටික බලයි. පුදුම. එතකොට අර පහලට ඇදගෙන වැටලා විනාශ වෙනවා. ඒක නිසා පින්න ඒ තරම් අවදානම් සහිත ගතින් කොයි වෙලාවේ දණ්ඩල ඉස්සලා වැටෙයිද දන්නේ නැහැ වෙන. දැන් වැටිලා ගඟටම වැටුන් නැතුව බෙරිච්ච ඇත් ඉන්නව නේද? ලිස්සලා ගියා. හැබැයි තාම වැටුනේ නැහැ සැඩ පහරට. යන්තම් බෙරිච්ච ඇත් ඉන්නව නේද? ඒ කියන්නේ heart attack ඇවිල්ලා බෙරිච්ච වුණුත් නැද්ද? එහෙම දැන් එහෙම නැද්ද? මැරෙන්න ඕන්න මෙන්න වෙලා බෙරිච්ච ඇ නැද්ද? දැන් ඒගොල්ලෝ මොකෝ කරන්නේ? අර වෙලාවෙ උනන් කෑ ගැහුවනේ අනේ බේර ගන්න අක්කේ අයියේ බේර ගන්න මුළු සේසතම විදන් කර බේර ගන්න කිව්ව නේද? දැන් මොකෝ? බලන්න පුදුම වැඩේ පිනනේ මේක අමතක වෙන හැටි බලන්නකෝ. ඔබ අද වෙසක් පොයේ දවසේ හොඳට හිතන්න පිනනේ ඔය කියපු උදාහරණේ ඒ දණ්ඩකින් මෙහෙම ශක්තිමත් ඒ දණ්ඩකින් කෙනෙක් යනවා පිනනේ ඒකේ සැඩ පහරක් වේගෙන් ගලාගෙන යන ජල පහරක් තියෙන කිඹුල්ලු සත්තුත් ඉන්නවා වැටුනොත් අනතුරු බව පැහැදිලිව දකින්න එවන් ඒ දණ්ඩක යන කෙනෙක් යම්සේද අඩිය ඔස්ස තියන්නේ මුළු ඇඟම බැලන්ස් කරමින් තමයි අඩිය ඔසවන්නේ. මුළු ඇඟම බැලන්ස් කරමින්. පින්වත්නි ඔබට මේ මොනව කිව්වත් තේරෙන්නේ නැහැ. මක් නිසාද? ජාත්‍ය අන්ධයෝ ජාත්‍ය මන්ද බුද්ධිකයෝ නිසා. ඒක නිසා තේරෙන්නේ නැහැ. බුදුහාඳුරුවෝ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් මහා ප්‍රපාත මේ තියෙන කඳු මුදුනකට ගිහිල්ලා ඒ ප්‍රපාතයට එබෙන්නේ කොහොමයි? ඇඟ ප්‍රපාතේ පැත්තට බර කරලාද? නෑ. මුළු ඇඟේ බරම මෙහාට අරගෙනමින් තමයි ප්‍රපාත දෙසට එබෙන්නේ. ආන්නේ විදිහට තමයි මේ කටයුත්ත කරන්න ඕන. ඒ විදිහට. බලන්න කොච්චර උදාහරණ භාග්‍යතුන් වහන්සේ අරගෙන තියෙන පින්නන්නේ.
මහා වේගවත් විශාල ප්‍රපාතයක් තියෙනවා. ඒ ප්‍රපාතයේ දෙස එබෙන්නේ යම්සේද ජීවත් වීමට කැමැති මරණයට බය යමෙක් ඒ ප්‍රපාතයේ දෙස එබෙන්නේ යම්සේද ආන්නේසේ විදියට තමයි පින්වන්නේ මේ කටයුත්ත කරන්න ඕන. ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ අරේ යනවා මෙහෙ යනවා මලගෙවල් වල යනවා. ඕක තමයි මේ මහා ප්‍රපාතයකට එබෙනවා කියලා එකක් එහෙම නැහැ. මේ සීරුවෙන් යන්න ඕන මේ දෙපැත්තේ මොන පැත්තට වැටුණත් මහා අනතුරක් කියන එහෙම දකින්නේ අනේ නෑ පින්වන්නේ. මේක මහා අනතුරක් බව දකින්න පින්වන්නේ. ඒකට වැටුනොත් කිසිම කෙනෙකුට ගොඩ ගන්න විදියක් ඇත්තේ නැහැ. දැන් ඒ නිසා අපි මේ ඒ දණ්ඩේ යන මිනිස්සු වගේ පින්වන්නේ. ඒ දණ්ඩේ යන මිනිස්සුගේ දෙපැත්තට නැවෙන්නේ නැතුව අරින් මේ එහා පැත්තෙන් දැන් සමහරට ඒ දණ්ඩේ ඔබ යනවා. ඒකේ පහළ යූර හරියේ බෙර ගහලා නටනවා ඇති සමහරට කණ්ඩායමක් මේ බර්ත්ඩේ පාටියක් තාම මොනවා හරි මේ පාටියක් සමරනවා ඇති මේ බෙර ගහලා නටනවා ඇති. හැබැයි ඒ බෙර ගහලා නටුව කියලා දැන් ඕගොල්ලෝ මේ පැත්ත බලනවද? බලන්නේ බැලුවොත් මොකද ඇදගෙන වැටෙනවා. මේ පැත්තේ තවත් ටිකක් තව පාටියක් දානවා ඇති. හැබැයි ඒත් ඔබ මේ පැත්ත බලනවද? බලන්නේ. ආන්න ඒ වගේ පින්වන්දි මේ ජීවිතෙත් ගත කරන්න මේකෙත් අර පැත්ත මේ පැත්ත හැම පැත්තෙම එක එකයි විවිධ නැටුම් ගැයුම් තියෙනවා. ඒගොල්ලෝ නටපු දෙන් අපිට මොකෝ? ඒගොල්ලන්ට ඕන විදිහක නටපු දෙන් පින්වන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ නටන්න නෙමෙයි. නටන ඒවා බලන්නත් නෙමෙයි. අපි මේ මනුස්සක දැන් මේක වැටුනොත් මැරුණොත් ගියා කාගෙන ගියා පහලට ඉවරයි. ඒ නිසා මේක ආරක්ෂා කරන්න මක්නිසාද මේ ගමන තරණය කරන්න. ඇයි? නිවන් දකීම සඳහා. පින්නන්නේ මොකද බුදුරජාණන් වහන්සේ නමක් මහා කාරුණිකයි. තාම දුර්ලභ ලෝකේ පහළ වෙන්නේ. ඒ පහළ වුණාට පස්සේ තමයි අපිට දේශනා කරන්නේ මෙන්න මෙහෙම කියලා. දැන් කවුරු හරි කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න. හැබැයි පව අනුමෝදන් වෙන්න යන්න එපා. ඒක දකින්න. සිනාමුසු මුහුණින් අනුන්ට කරපු හිරිහැර දිහා බල්ලා කරදර දිහා බල්ලා ප්‍රසාද හිත් පහත කරන්න යන්න එපා. අකුසල් අනුමෝදන් වෙනවා, පාප කර්ම අනුමෝදන් වෙනවා. ඒ නිසා දැන් බලන්න පින්නනේ දැන් ඔබට මේ දරුවෝ දරුවන්ගේ දරුවෝ නලව යන තරම් වෙලාව කාලේ මදි. ඒ දණ්ඩේ ලිස්සල වැටෙන්න ඔන්න මෙන්න තියෙනවා. දැන් පින්නත් දැන් මෙයා හරියෙන් ඒ දණ්ඩේ ආවා. දැන් මැද හරියට ටිකක් එනකොට ඒ දණ්ඩේ පොලිස් කරලා තියෙන්නේ. මෙයා දැන් මේ හරිය ටිකක් රෆ් ගතියට තිබුණා. සාමාන්‍යයෙන් ආවා. දැන් එහාට යනකොට ඒක පොලිස් කරලා තියෙනවා. එතකොට මොකද? ලිස්සල ඇදගෙන වැටීමේ සම්භාවිතාවය වැඩි. දැන් ඒකෙන් මම මොකද කියන්නේ? දැන් පොලිස් කරලා කියන ටීවී පෙට්ටියකින් හත් තියලා තියෙනවා කියන ඒ දණ්ඩ පොලිස් කරපු වගේ. ෆෝන් එක ඔබට දීලා තියෙනවා. දැන් මේ වයසක උන්දල ළඟ තියෙන්නේ ටෙලිෆෝන් එක. දැන් අර පොලිස් කරලා තියෙන්නේ ඒ දණ්ඩ. ඒ කියන්නේ උන්දල ඇදගෙන වැටෙනවා. දැන් ඉතින්දී අරක තියාගෙන ඒගොල්ලෝ දරුවන්ටයි ඥාතීන්ටයි කතා කර සැප දුක් විමස ඇදගෙන වැටෙනවා. අර ගමන ඒ දණ්ඩ තරණය කරන්නේ නෑ. එතනම ඉන්නවා. පුදුම භයානක සසරක් තියෙන පින්වන්නේ. ඔබට හොඳට සිහිය පවත්වන්න වෙනවා. හොඳට නුවණ පවත්වන්න වෙනවා. පුළුවන් විදිහට දන් දෙන්න. පුළුවන් විදිහට සිල් රකින්න. පුළුවන් විදිහට භාවනා කරන්න. ඊට එහා ගිහිල්ලා තව මහා ශක්තියක් අපකිරීමක් කරලා හොඳ මානසිකාරයක යෙදෙන්න. ශක්තිමත් මනසක් සකස් කරගන්න. පින්නන්නේ ශක්තිමත් මනසක් සකස් කරගෙන
ඔබ ශක්තිමත් මනසක් සකස් කරගත්තොත් පින්වන්නේ ඔබ ඒ දණ්ඩ යනවා කියන එකේ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ පින්වන්නේ. දැන් අරහේ කොච්චර දැන් ඒ දණ්ඩ යනකොට අර පැත්තේ කට්ටිය කොච්චර සින්දු කිය නැටුවත් මේ ඉවුර කට්ටිය මොනතරම් විදියට නැටුවත් මොන දේ කරත් අපිට අදාළ වෙන්නේ නෑ පින්වන්නේ. අපිට අදාළ වෙන්නේ අපි අපේ වැඩේ කරගන්න. ඒගොල්ලෝ දෙයක් කරපු දැන් අපි අපේ වැඩේ කරගන්න. මේ පිනදි මම ඔබට මුල ඉඳලම කිව්වේ මෙන්න මේ දැන් ලැබෙන මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨ තමයි ඊට වඩා මෙන්න දැන් අපිට ලැබිලා තියෙන එක තමයි මේක පුදුම ශ්‍රේෂ්ඨ. මොකද මීට අවුරුදු 75කට 100කට එහාදී එහෙම බුද්ධ වචනේ උතුම් බුද්ධ වචනේත් අපිට හරියට අහන්න ලැබුණේ නෑ පින්වන්නේ. මේ දැන් මෑත කාලේ තමයි අපිට ඒ වචනේ අහන්න ලැබෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයත් අපිට දැන් අහිමි වීගෙන යාමේ කාලේ තමයි දැන් ළඟා වෙමින් පවතින්නේ. එතකොට දැන් ඉක්මන් කරලා පින්වන්නේ ආවුසත් දැන් ගෙවිලා ගිහිල්ලා ඉවර වෙගෙන යන්නේ අපේ. ඉක්මන් කරලා වැඩියෙන් මේ පැත්තට ටිකක් නැඹුරු වෙන්න. ඒ නැඹුරු වෙන්න කියන්නේ තමන්ගේ හිත දකින වැඩපිළිවෙලකට මෙන්න. දැන් මේ ඉදිරි කාලේ ඔබ වැඩියෙන් බහුල වශයෙන් පින්වත්නි කල්යාණ මිත්‍රයෙක් එක්ක ආශ්‍රය කරමින් මේ කෙලෙස් හටගන්න එක දැකලා කෙලෙස් පවතින එක දැකලා කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලකට මානසිකත්වය තුළ එහෙම කෙලෙස් දුරු කරමින් යම් සැනසුමක් ලබන්න පුළුවන් මානසික වැඩපිළිවෙලකට අවතීර්ණය වෙන්න. ඒකමයි කරන්නේ. දැන් නැලවිලි ගී කිව්ව ඇති. අනුන්ගේ ඕපදූප ඇහුව ඇති. අනුන්ගේ එක දේවල් පස්සේ දිව්ව ඇති. දැන් කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්න. මොකද මුළු ශාසනයම රඳන්නේ කල්යාණ මිත්‍රය මත. එනි කල්යාණ මිත්‍රය ඔබට කියලා දෙයි පින්වන්නේ මෙන්න මෙහෙම ඇහෙන් දකින රූපෙට බැඳුනොත් එතන ඔබ ඉන්නවා. එතන ඔබ ඉන්නනම් ඔබ අනාගතෙත් ඔබ ඉන්නවා. ඔබ අනාගතයේ ඉන්නේ මේ කරපු කර්ම තියෙනවා පින්නද අපි දන්නේ නැති පෙර සසරේ කරපු කොපමණ අකුසල කර්ම අපිට විපාක දෙන්න ඇද්ද? කොපමණ කුසල කර්ම විපාක දෙන්නේ නැද්ද? හැබැයි ඒ අකුසල කර්ම විපාක දෙන්න විදියක් නැහැ. අපි දැන් මනුස්ස ලෝකින් නිසා විපාක දෙනවා. විපාක දෙන්න බැරි තව විශාල කුසල කර්ම ඇති. මොකද මනුස්ස ලෝකින් නිසා මෙතනින් වැටුනොත් පහලට ඒ පෙර ඒවත් එක්කම මේ ජීවිත රැස් කරපු ඒවත් එක්කම අකුසල කර්ම විපාක විඳින්න ලැබෙනවා. ඒ ලැබෙන්නේ පින්වත්නි මෙන්න දැන් මෙතන මනස තුල බැඳුනොත් මෙතන උපදිනවා. මෙතන බැඳුනොත් අනාගතෙත් බැඳෙනවා. එතකොට අනාගතෙත් උපදිනවා. එතකොට දැන් අපිට අතීතේ කරපු කර්ම ගැන කල්පනා කරන එක නෙමෙයි තියෙන්නේ. අතීතේ කරපු පව් ගැන කල්පනා කර ඉන්න එක නෙමෙයි තියෙන්නේ. අතීතේ කරපු පින් ගැන කල්පනා කර ඉන්න එක නෙමෙයි තියෙන්නේ. අතීතේ යම් වරදක් අතපසු වීම උනා නම් ඒක ගැන පසුතැවි ඉන්න එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. මේ මොහොතේ හිත තුල හටගන්න මේ මොහොතේ හටගන්න සංස්කාරය දකින්න. මේ මොහොතේ හටගන්න බැඳීම මේ මොහොතේ හටගන්න ගැටීම දැකලා එතනින් අත මිදුනොත් පින්වන්දි අනාගතයේ උපදින්න කෙනෙක් ඇත්තේ ඒ කියන්නේ අනාගතයක් නැහැ. අනාගතයක් නැහැ. එතකොට උපදින්න කෙනෙක් ඇත්තේ උපදින්න කෙනෙක් නැතිනම් උපදින්න දෙයක් නැතිනම් අතීතයේ කරා වූ රැස් කළා වූ කර්ම ටික විපාක දෙන්න විදියක් ඇත්තේ විපාක දෙන්න ඕන. ඒ කර්ම ටික විපාක දෙන්න ඕන ඉපදීම ඇති. ඉපදීමෙන් අත මිදුනොත් විපාක ටික දෙන්න විදියක් ඇත්තේ නැහැ පින්වන්නේ. ඒ නිසා දැන් දැන් මේ අතෙන්ට යනවා මෙතෙන්ට යනවා කනවා බොනවා ඉන්න බොහොම සතුටෙන් ඉන්නවා කියලා හිතන් ඉන්න. හැබැයි මේ අලු යට ගිනි පුපුරු තියෙන වගේ මේ මනුස්ස ජීවිතේ ලැබු මේ ප්‍රතිසන්දියේ යටින් තියෙනවා අකුසල කරපු වෙයි කර්මත් තියෙනවද නැද්ද? තියෙනවා පින්වන්නේ.
සාර කුසල කර්ම කරපුවේ ඒ කර්ම ඇති. විපාක දෙන්න සමහර ඒවට විදිහක් නැහැ මනුස්සකම නිසා. මනුස්ස ලෝකෙ නිසා. ඒ නිසා ඒවත් එක්කම අපිට දුරු කරගන්න ප්‍රහාණය කරගන්න පුළුවන්. මෙන්න මෙතන බන්ධනය දැකලා ඉන්නිදහස් වුණොත් මතු උපත නැත. මතු උපත නැතිනම් මතු විපාක නැත. බලන්නකෝ දැන් සන්තති ඇමතියා. සන්තති ඇමතිය පින්වත්නි ගණිකාවක් එක්ක නටනටා බිබී ගියා. හැබැයි උදේ එහෙම වුණා හවස රහත් භාවයට පත් වුණා. එතකොට අතීතේ අකුසල කර්ම කරලා නැද්ද? කර්ම කරලා නැද්ද? කරලා තියෙනවා. ඒ පුණ්‍ය කර්මත් කරලා ඇති, අකුසල කර්මත් කරලා ඇති. හැබැයි මෙයා මෙන්න මෙතන හටගන්න හිත දැකලා එතනින් අත මිදුණට පස්සේ ආන්නයට මතු සංසාර උපතක් සකස් වෙන තැනක් ඇත්තේ නෑ. එතෙදි මෙතනින් කය බිඳිනකොටම පහන් සිලක් නිවෙන සේම එයා නිවිලා යනවා වෙනවා. පත්තු වෙන්න තැනක් නෑ. පත්තු වෙන්න නම් තෙළු විතරයයි තියෙන්න ඕන. දැන් ඕගොල්ලෝගේ මොකද? තෙලුත් ඕන තරම් තියෙනවා. තිරෙත් ඕන තරම් තියෙනවා. පත්තු අවුලවන්නත් තියෙනද නැද්ද? තියෙනවා. ඒවත් තියෙන. එතකොට මේ අවුලවනවා. දැන් මේ ඇවිල්ලාද නැද්ද? මේ මනුස්ස ලෝකෙ ඉපදුනාම කියන්නේ පහන ඇවිලුණා, පත් වුණා. පහන පත් වුණා. මනුස්ස ලෝකෙ ඉපදීමම කියන්නේ මනුස්ස හරි මොන ලෝකෙක හරි ඉපදීමම කියන්නේ පහන පත්තු වුණා. දැන් පහන පත්තු වුණා. දැන් එතකොට ඔබ බලන්නේ පහන නිවන්නද? නිවන්නේ කියන්නේ දැල්ල නිකන් නිවනව කියන එක නෙමෙයි. ඒක පත් වුණා. දැන් මේක දැල්ල නිවන්නේ දැල්ල හටගන්නේ ආලෝකය ලැබෙන්නේ තෙලුයි තිරයයි තියෙන නිසා. එහෙනම් දැන් ඔබ කරන්න ඕන පහනේ දැල්ල අඩුවෙවි යනකොට ඇවි තෙල්වක් කරන එකද? තිරය අලුත් කරන එකද? ඒකද කරන්න ඕන? නෑ තෙල්වක් කරන්නේ නැතුව ඉන්න. තිරය අලුත් කරන්නේ නැතුව ඉන්න. එතකොට ඉබේම දැල්ල නැති වෙලා යයි. දැන් එතකොට ඔබ තෙල් දාන්නේ නැද්ද? තෙල් දාන්නේ නැද්ද? දාන මොකක්ද තෙල් දානවා කියලා කරන්නේ මොකද්ද? මේක පවත්වාගෙන යන විවිධ සංස්කාර ඇති වෙන සංසිද්ධි කරන්නේ නැද්ද? දැන් ටීවී පෙට්ටිය බලනවා කියලා කියන්නේම තෙල් දානවද නැද්ද? මගුල් ගෙදරක මල් ගෙවල් වල දාන ගෙවල් වල මගුල් ගෙවල් වල ගිහිල්ලා ඕපදූප කතා කර මගුල් ගෙවල් වල ඉන්නනෝ ගියන් ඕපදූප කතා කර ඉතින් තෙල් දානවද නැද්ද? තෙල් දානවා. ඕගොල්ලන්ට මගුල් ගෙදරක යන්න කිව්වොත් බොහොම කැමැත්තෙන් එනවා. දාන ගෙදරක එන්න කිව්වොත් හැබැයි ටිකක් කැමති මේ එක පැත්තකින් මේ සාමාන්‍යයෙන් ටිකක් ඒකට ඒ තරම් කැමති නෑ. පුදුම වැඩේනේ පින්වන්නේ. දැන් ඕගොල්ලෝ ටෙලිෆෝන් එක තියාගෙන ටීවී පෙට්ටිය දාගෙන කරන්නේ මොකද? අනුන්ගේ ඕපදූප හොයා ඉන්නවා කියලා මේ තෙල් විටින් විට ඇවිල්ලා කෙනෙක් තෙල් දාලා පින්වන්නේ අර දැන් මේ පහන පත් වෙනවා ටික කලකට පස්සේ ඇවිල්ලා ටික දිනකට පස්සේ ඇවිල්ලා තෙල් ටිකක් දානවා යනවා. අයිත් තෙල් ටිකක් දානවා යනවා. දැන් ඉතින් මේක නිවෙන්න විදිහක් ඇත්තේම නෑ. දැන් ඕගොල්ලෝ දැන් මේ පහන පත් වෙවි තියෙනවා. දැන් ආව මේ මනුස්ස ලෝකේ. දැන් තෙල් ටිකවත් මේ දැන් පත් වෙන්න තෙල් ඉවර වෙනවද නැද්ද? ඉවර. දැන් ඕගොල්ලෝ ජීවත් වෙන්න කර්ම ඡය වෙනවද නැද්ද? ජීවත් වෙන කර්ම යම් මට්ටමකට ඡය. හැබැයි ඕක ඡය වෙලාම යන්න හරිනවද? නෑ. ඡය වෙන්නේ යම් ප්‍රමාණයක්ද ඊට වඩා බවුසර් ගන්න තෙල් බිඳුවක් වාෂ්ප වෙනකොට තෙල් බවුසරයක් ගෙනත් තියෙන වගේ. ඒ කියන්නේ එක කර්ම කීපයක් විපාක දෙනකොට සැප හෝ දුක් විදියට පින් හෝ පව් පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි සංස්කාර විපාක විදියට දෙනකොටම මෙන්න තව විශාල සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරන්න සංසිද්ධි මදින වෙන වටපිටාවේ ගිහින් හරි සංසිද්ධි එකතු කරගෙන කොහොමද කියලා අහලා එකතු කරගන්න. දැන් ඔබ කොහේ හරි තැන ගිහලා කොහොමද මොකද උනේ අරය කොහොමද මෙයා කොහොමද කියලා දැන් මේ මොකද කරන්නේ? තෙල් ඉල්ලනවා. තෙල් වක් කරනවා මේ.
ඔය ඩියුටි කරන්නේ නැද්ද ඔයගොල්ලෝ? කරනවද නැද්ද? ඒ නිසා තෙල්වක් කරන්නවත් තිරේ දාන්නවත් නෙමෙයි, ඒක ඒ විදිහෙන්ම පත්තු වෙලා ගිහිල්ලා නිවිල යන්න අරින්න. ඒ නිසා දැන් තෙලුයි තිරයයි දැල්ලයි තියෙනකොට ආලෝකයේ වළක්වන්න විදියක් ඇත්තේ නෑ. තෙලුයි තිරයයි දැමීම නතර වුණොත් අනිවාර්යෙන් දැල්ල නැති වෙයි, ආලෝකය නැති වෙලා යයි. මේ අපි දවසක් ජීවත් වෙනවා කියන්නේ විශාල කර්ම ප්‍රමාණයක් ක්ෂය කරනවා. විපාක විඳිනවනේ, විශාල කර්ම ප්‍රමාණයක් විපාක වශයෙන් එනවා. හැබැයි ඒ විපාක එන ප්‍රමාණයට වඩා දසදහස් ලක්ෂ ගුණයක කර්ම රැස් කරනවා. බලන්නකෝ දැන් මේ ආවත් මේ නිමේෂයෙන් හිත විවිධ අරමුණු ඔස්සේ දුවනෝනේ. විවිධ අරමුණු ඔස්සේ හිත දුවනවා. එහෙම විවිධ අරමුණු ඔස්සේ හිත දුවලා කර්ම රැස් කරනවා. එතකොට මේක නිවෙන තැනක් පේන තින් මානිකවත් ඊළඟ බුදුහාඳුරුවන් කාලවත් නිවෙන ගතියක් ඇත්තේ නැහැ පින්වන්නේ. මේක ඔබම තමයි සිහිය උපද්දවන්න ඕන. ඔබම තමයි වීරිය කරන්න ඕන. බුදුහාඳුරුවෝ ලෝකේ පහළනේ පින්වන්නේ අපිට වෙන දේවල් කියලා යන්න නෙමෙයි. උන්වහන්සේ මේ අවුරුදු 45ක් තිස්සේම මහා කටයුත්තක් සිද්ධ කරේ. ගම් නියංගම් වලට වඩමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මෙන්න දුක ඇති වෙන වැඩපිළිවෙල කියන එක. ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණකට බැඳුනොත් මේ කෙලෙස් තමයි හදන්නේ. ඒ අනුව හිත පැවැත්වුවොත් මේ කෙලෙස් තමයි හදන්නේ. ඒ කෙලෙස් සකස් වෙනවම කියන්නේ නැවත ඉපදීම සකස් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම බැඳුනොත් ඉපදෙනවමයි. එහෙම ගැටුනොත් ඉපදෙන. දැන් මේ කොහෙද බැඳෙන්නේ? සිතේ. බලන්නකො පින්නන්නේ. ඇහෙන් දකපු දෙයට කනට ඇහුණු දෙයට බැඳෙන්නේ සිතේ. බැඳුනොත් ඉපදෙනවා. ඇහෙන් දැකපු දෙයට කනට ඇහුණු දෙයට ගැටෙන්නේ සිතේ. ගැටුනොත් ඉපදෙනවමයි. එහෙනම් දැන් බුදුහාඳුරෝ දේශනා කරන්නේ ඇහෙන් දකින්න එපා කියන එක නෙමෙයි. කනෙන් අහන්න එපා කියන එක නෙමෙයි. දිවෙන් රස දේවල් අරගෙනමින් කන දේවල් රස බලන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ හේතු කොටගෙන සිත තුල බැඳෙන්න එපා කියන එක. බැඳුනොත් ඉපදෙයි, ඉපදුනොත් දුකයි. දැන් ඔබට බැඳෙන්නේ නැතුව ඇහෙන් රූප දකින්න පුළුවන් නම්, ගැටෙන්නේ නැතුව කනෙන් ශබ්ද අහන්න පුළුවන් නම්, බැඳෙන්නේ නැතුව යම් දේවල් හිතෙන් බැඳෙන්නේ නැතුව කන්න පුළුවන් නම්, අන්න එතකොට ඔබට අනතුරක් නෑ පින්වත්නි. අනතුරක් නැතුව ඔබ රස දේවල් කනවා. අනතුරක් නැතුව හොඳ ලස්සන ඇඳුම් පැළඳුම් අඳිනවා. අනතුරක් නැතුව ලස්සන දේවල් බලනවා. අනතුරක් නැතුව ලස්සන මිහිරි දේවල් අහනවා කනේ. අනතුරක් නෑ. මේ ඇහුවා කියලා නෙමෙයි අනතුර. දැක්ක කියලා නෙමෙයි අනතුර. කෑව රස වින්ද කියලා නෙමෙයි අනතුර. ඒ දේ කෙරෙහි බැඳුනොත් තමයි අනතුර. ගැටුනොත් තමයි අනතුර. එහෙනම් පින්වත්නි දැන් අර පරාසරිය බමුණනම් කියලා තිබුණනේ ඇස් පියාගෙන ඉන්න, කන් වහගෙන ඉන්න, මේ ඒ කියන්නේ මේ ආයතන එහෙම වහගෙන හිටියන් නිවන් දකින්න පුළුවන් කියලා. මේ ඇස් පියාගෙන හිටිය කියලා හරියනවද? නෑ පින්වත් බුදුරජාණන් වහන්සේ එහෙම නම් දේශනා කරනවා. එහෙනම් මහණෙනි අන්ධයා නිවන් දකි. බීර ගොළුවා නිවන් දකි. එහෙම නිවන් දකින්නේ නෑ පින්වත්. මේ වෙන එක දකින්න. දැන් ඔබ භාවනා කරලා ඒ කර්මණකම හිත තියාගෙන හිටිය කියලාම නිවන් දකින්නේ නෑ. මානසිකාරය දෙන්න ඕන. උපන් පාපී අකුසල ධර්මයන්. උපන් අකුසල ධර්මයන් දකින්න ඕන, දුරු කරන්න ඕන.
හටගන්නා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දකින්න. හටගන්නා වූ සංස්කාර දකින්න, ඒක දුරු කරන්න. හිතේ හටගන්න ඇහෙන්, කනෙන්, දිවෙන්, කයෙන් ගන්න අරමුණ හේතු කොටගෙන බැඳීම හෝ ගැටීම සකස් වෙලා හටගන්නා වූ සංස්කාරය දකිනවනම්, ඒ උපූපන් සංස්කාරය දකිනවනම්, ඒ සංස්කාරය දුරු කරනවා නම්, බැහැර කරනවා නම්, විනාශ කරනවා නම්, යටපත් කරනවා නම්, පින්වත්නි උච්චරයි උත්තරේ. ඇහෙන් දකින්නේ, හිතෙන් බැඳෙන්නේ. අන්නේ බන්ධනේ තමයි අයින් කරන්න ඕන. හොඳට සිහිය උපද්දවන්න. ඔබට දැන් පින්නන්නේ බුදුහාඳුරෝ දේශනා කරනවා, දැන් හොඳට ඔබට වටනවා. මහණෙනි, යම් කිසි පුරුෂයෙක් වැරදි වැඩක් කරපු පුරුෂයෙක් අරගෙන එනවා රජුරුව ළඟට. ගෙනල්ලා කියන ස්වාමීනි මෙන්න අහවල් සොරා අල්ලන් ආවා කියලා. ඊට පස්සේ කියනවා දඬුවම් දෙන්න කියනවා. මොකද්ද? උදේට උල්පාරවල් 100ක් අනින්න කියනවා. ඊට පස්සේ දවල් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඒ හොරා තවම මැරෙලා නැහැ ඉන්නවා කියලා. ඊට පස්සේ කියනවා එන ආයිත් තවත් උල්පාරවල් 100ක් අනින්න කියලා. ඊට පස්සේ කියනවා හැන්දෑවට ඇවිල්ලා ස්වාමීනි තවම ඒ හොරා මැරෙලා නැහැ ඉන්නවා කියලා. එහෙනම් ආයිත් හැන්දෑවට උල්පාරවල් 100ක් අනින්න කියනවා. එතකොට කොහොම වේදනාවක් ඇද්ද කියලා තේරෙනවද? තේරෙන්නේ නැහැ. හිතන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද? එතෙන්දී අන්න බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි උඹලට උදේට උල්පාරවල් 100යි. දවල්ට උල්පාරවල් 100යි. රාත්‍රියට උල්පාරවල් 100යි ගානේ දිනකට උල්පාරවල් 300ක්. අනලා අවුරුදු 100ක් තිස්සේ දවසට උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් උල්පාරවල් ඒ විදිහට අනුම් කාලා යමෙක් කියනවා නම් ඔබට සෝතාපන්න ඵලය ලබා දෙනවා කියලා, ඔබේ සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියලා යමෙක් කියනවා නම්, යමෙක් කැප වෙන මෙහෙම ඔයාට අවුරුදු 100ක් උදේට උල්පාරවල් 100යි, දවල්ට 100යි, හවසට 100යි, දිනකට උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් අනුන් කෑවොත් ඔයා සෝතාපන්න ඵලයේ පිහිටවනවා කියලා යමෙක් කියනව නම්, මහණෙනි ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ විදියට එහෙම යමෙක් කියනව නම් මහණෙනි උඹලා ඒ උල්පාරවල් දිනකට උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් අනුන් කන්න කියනවා. බලන්නකො කොහොමද අවුරුදු 100ක් අනුන් කන්න කියනවා. මහණෙනි මේ සංසාර ගමන ගියොත් උඹලා මේ සාදිගු සංසාර ගමන ගියොත් උඹලා ඊට වඩා මහා දුකකටපත් වෙනවා. ඒ නිසා අර උල්පාරවල් දිනකට 300 ගානේ අවුරුදු 100ක් අනුන් කන එක තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් වෙනවා නම්, සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා නම් ඒක තරම් ප්‍රශ්නයක් නෙමෙයි කියනවා. එතකොට බලන්නකො ඒසා විදිහට මේකට උත්සාහ කරන්න කියන්නේ. දැන් උල්පාරවල් 300 නෙමෙයි. ඩිංගිත්තක් බිම වාඩි වෙලා ඉන්න බැරි වුණොත් එන්නේ නැහැ. පුටුවක් නැත්තම් එන්නේ නැහැ. උල්පාරවල් 300 යන්නේ දෙකක් අයින්නේ කිව්වොත් එන්නේ හතරම ආයිමේ එන්නේ අනේ නැහැ. වෙන මොනවා හරි එකක් කරන්න ගියොත් එන්නේ නැහැ. පින්වන්දි බයේ එන්නේ නැහැ. ඒක හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. මොකද නැත්තම් මෙතන එහා පැත්තේ අර LTT කලබල කාලේ පොලිසිය 3 දෙනෙක් මෙතන මරලා තියෙද්දි අපි පොදා වැඩසටහන කරා. හැබැයි ඒත් එදා රාත්‍රියේ මේ උපාසකම්මල ටිකයි කට්ටිය කවුරුත් රැ හිටියා. ඉතින් හැමහම පන්සලක මුකුත් වැඩසටහනක් කරේ නැහැ. බයයිනේ. ගම්වල මිනිස්සුත් ගිහිල්ලා එක එක තැන්වල කඳුරු වල වගේ හිටියේ. අපි හිටියා. අපි වැඩසටහන කරා. ඉතින් මොනව කරන්නේ? දැන් ඇවිල්ලා මට පොලිසියනුත් කිව්වා මේ කරන්න එපා මේ කට්ටිය යවනසක් නැති කියලා. ඇයි කියලා මේ ඉතින් අර ගමේ ඊට එහා පැත්තේ 10 දෙනෙක් මරලා තිබුණා කපලා. ඊට පස්සේ මම කිව්වේ ඉතින් අපි මේ මරණයෙන් බේරෙන්න තමයි ඉන්නේ කියලා. ඇත්තටම මම ඒ ජාම කිව්වේ මේ මරණයෙන් බේරෙන්න තමයි අපිත් ඉන්නේ.
මරණය භයානකයි බියකරු දුක් සහිතයි. ඒකෙන් අත මිදෙන්න. දැන් එතකොට දැන් එයාලට තේරෙන්නේ නැද්ද මං කිව්වා ඇත්තටම යා එස්.අයි මහත්මයාට මං කිව්වා මහත්මයා අපිත් මේ මරණයෙන් අත මිදෙන්න තමයි කිව්වා මේ ඉන්නේ. මරණයෙන් ගාඩ් එක තමයි කිව්වා මේ දාන්නේ. ඉතින් එයාලා හිතන්නේ ඉතින් මරණයෙන් ආරක්ෂා නම් වෙනම සම්මත ආරක්ෂිත තැනකට යන්නේ. එතෙන්ට ගියයි කියලා මරණයෙන් ආරක්ෂා වෙන්නේ නෑ පින්නන්නේ. සම්මතයේ ආරක්ෂාවක් තියාගන්න ඕන තමයි. නමුත් දැන් මේ අපි ව්‍යායාම් කරන්නේ මරණයෙන් ගැලවෙන්න නෙමෙයිද? මරණයෙන් ගැලවෙන්න. නොමරී ඉන්න ජීවත් වෙන්න තමයි මේ බලන්නේ. නොමරී ඉන්න කියන්නේ අමරණීය වෙන්න. අමරණීය වෙන්න. ඇයි පින්නන්නේ? ඇහෙන් දැකපු දෙයට බැඳුණා කියනකොට ඒ අනුව කෙලෙස් සකස් වෙනකොට මැරෙනවද නැද්ද? ඒ මෙරි ඉපදෙන වැඩපිළිවෙලයි. අන්නේ ඇහෙන් දැකපු රූපයට බැඳිලා ඒක දැකලා ඉන් අත මිදෙනව නම් ඇහෙන් දැකන රූපයට බැඳෙනකොටම ඉන් දැකලා අත මිදෙනවා ඒක දුරු කරනවා අන්න නොමැරි අමරණීයතාවයටපත් වෙන වැඩපිළිවෙල. නැත්නම් මේ සම්මත මරණ එක නෙවෙයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඕකත් මරණව තමයි. ඉතින් ඕක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. හැබැයි සමහර අය ඉතින් බයේ ඉන්නත් නැතුව ඇති අදත් ඉතින්නේ. මරණය කියන්නේ කාටත් පොදුයි. ඒක එන විදියයි කොයි වෙලාවද කියන එකයි තමයි පොඩ්ඩක් තියෙන්නේ. හැබැයි ඒක දෙයක් තියෙන පිළිබඳ. ඒකත් හොඳයි. ඇත්තටම දැන් මේ මෙච්චර දැන් මේ ලොකු පිරිසක් ඉන්නවා. දැන් ඇත්තට දැන් මේ අය පුදුම විදිහට බලාපොරොත්තු තියාගෙන ඉන්නෝනේ. කොයි ජාමේ අයිත් දන්නේ නැහනේ පින්නන්නේ. දැන් අද හවසේ නහර පුපුරලා යයිත් දන්නේ. හැබැයි ඒ දක්වා තියෙන බලන මේ මරණේ මාර්ය හදපු හැටි බලන්නකෝ. ඔබෙන් වැඩ ටික සේරෝම ගන්නවා මැරෙන්නේ වෙලාව කියන්නේ නෑ. හදිස්සියේදීවත් දැන් ඔබට තිබුණා නම් අනිවාර්යෙන් දැන් ඔබ පෙන්ෂන් යනකොට 60න් පෙන්ෂන් යනවා කියනවා. දැන් මොන හරි එකක් තියෙනවා එහෙම කියනවා. දැන් ස්පිරිතාලෙක නතර වුණොත් ටිකට් කපන දවස් කියනවා දැන් අනිද්ද විතර ටිකට් කපනවා කියලා. දැන් හිත එහෙම කරගෙන ඉන්නවා. හැබැයි දැන් ඔබට කියන්නේ නෑනේ අවුරුදු 55යි මාස 3න් මැරෙනවා කියලා. එහෙම එකක් දීලා නැහැ. හැබැයි එහෙම දීලා තිබුණා නම් හොඳයිද නැද්ද? හොඳයි. දීලා තිබුණා නම් එහෙනම් අනිවාර්යයෙන්ම අවුරුදු 55යි මාස 3න් මැරෙනවා කිව්වනම් අඩුම ගානේ 55ක්වත් ඉඳලා ඉතුරු 3 නම් අර ඒ දණ්ඩ යන වගේ තමයි. ඉතුරු 3 නම් ආයි වටපිට බලන්නේ එක පිට 10ක් මරණත් බලන්නේ මගුල් ගෙවල් 50ක් තිබුණත් බලන්නේ මොකද මම මාස 3යිනේ දින 90 මට යන්න වෙනෝනේ ඔය මරණයට ගිහින් මට බොකොටේ මමත් දින 90 යනෝනේ කියන්නේ. නමුත් දැන් අර මරණේ ගිහිල්ලා එතන කාලා එනවා මිනිස්සු ඕමි ගහලා බූරුව ගහලා එනවා බත් ටික කාලා හැබැයි කෙදරාට පස්සේ මිනිහන් ඩෝන් ගාලා යනවා. එයා දන්නේ නැහැ අද මම යනවා කියලා. බලන්නකෝ වැඩේ එහෙම තාකට්ටයක් දීපු නිසා තමයි ඕගොල්ලෝ මේ දිවි හිමියෙන්ම මේ සසර පැවැත්ම සකස් කොටගෙන යන්නේ. අර මැරෙන වෙලාව සටහන් කරලා දීලා තිබුණා නම් එහෙමනම් මේ ගොඩක් කට්ටිය නිවන් දකිනවා. මං කිව්වක තේරුන්නේ නැහනේ. මැරෙන වෙලාව සටහනේ තිබුණනම් ගොඩක් කට්ටිය නිවන් දකිනවා. දැන් මැරෙන වෙලාව සටහන් කරන්නේ නැතුව මැරෙන තප්පරේ දක්වාම ඕගොල්ලෝ ගැටීම් පවත්වමින් බැඳෙමින් විවිධ දේ කරමින් ඔහේ ඉන්නවා. ඒකනේ තියෙන්නේ. දැන් අඩු ගානේ අවුරුදු 70වත් මරනවා කියලා කිව්වා තිබුණා. අඩු ගානේ 70න් සුවර්ම මරනවා කිව්වනා. එහෙම කිව්වනම් පාර්ලිමේන්තුවේ තින්න අර ටිකක් බూరు හැරවල් ටික දෙනේ අඩු වෙනවා පින්නන්නේ. අර 70න්වත් එහෙම කරන දැන් ඉතින් අනිවාර්යෙන් මරණ ගොන 68න්වත් අයි වෙන්නේ. දැන් 80න්වත් නැති නිසා 80 පැනපෙ වුණුත් ඉන්නවා. සිහි විකල් වෙලා ඉන්න අයත් ඉන්නවා 80 විතර වෙන අය. තීත් විකල් වෙනවනේ. ඒත් මොන හරි කර ඇයි අතාරන්නේ ඒගොල්ලෝ ඉතින් තවත් ඉන්නවා කියා ඔය එල්ලි පුදුම වැඩක් පින්නවනේ. හැබැයි ඒගොල්ලෝ එහෙම එල්ලි හරි ඉන්නත් ඒගොල්ලෝ සසර කරපු පිනක් තියෙනවද නැද්ද? තියෙනවා. පින කරපු නිසා ලැබුණු එක අතහැරියේ අන්න දීපු එකේ ක්‍රමේ වැරද්ද. දැන් දුන්නේ අතහැරලා නෙමෙයි.
අල්ලගෙන එවැනි දේ බලාපොරොත්තුවෙන් දුන්නේ රජකම් ඇමතිකම් සිටුකම් නිකං කන්න අනුන්ගේව කන්න හොරා කන්න මහ බැංකුව කන්න කියලා හිතන් තමයි දුන්නේ. ඉතින් දුන්නට පස්සේ දැන් දුන්න ඒවට විපාක ලැබෙනවා. දැන් කනවා. ලැබෙන එකක්වත් අතහරින්න බෑ. හේතුව එහෙම හිතන් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ අයට දැන් ඕගොල්ලන්ට තියෙන පොඩි ගේ හරි අක්කර භාගේ කුඹුරු කෑල්ල හරි පොල් ගස් දෙක හරි ඒකත් අල්ලගෙන ඉඳින ඒත් එහෙම තමයි. දීපුව තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් දෙන්න අතහැරෙන මනසෙන්. ඒතකොට දෙන එකට විපාකේ ලැබෙනවා. ලැබුණා කියලා ඒ විපාකේ ලැබෙනවා කියලා ඒව අල්ලගන්න යන්නේ නෑ. මොකද අතහැරෙන මනසින් දීපු අල්ලගන්න මනසින් දීපු නිසා ලැබෙන ඒවා අල්ලනවා. දකින්න මේක. හොඳට සිහිය පවත්තන්න. කොයි වෙලාවෙ යන්න වෙයිද කියලා දන්නේ නෑ. හොඳයි එහෙනම් මේ තම තමන් කල්පනා කරගන්න ඉතින් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ උතුම් බුද්ධ ශාසනය තුළ තමන්ගේ හිත පවත්තලා මේ මොහොතේ හට ගන්නා වූ බැඳීම් ගැටීම් දැකලා ඉන් අත මිදිලා සංසාර දුකෙන් අත මිදෙන්නම හේතු වාසනා වේවා කියලා සාදු. තෙරුවන් සරණයි.